සෝ සතෝ අස සති සතෝ පස්ස සති දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං පස්ස සාමීති පජානාති. තෙරුවන් සරණයි සියලු දෙනාට. අපි අද දහම් සාකච්ඡාව පටන් ගමු. අද 5 වෙනි සතිය. ඉතින් අපි මීට කලින් සති 4ක් දහම් සාකච්ඡා පැවැත්තුවා. අපි ඉස්සෙල්ලාම බලමු මොනවද මේ කලින් සතිවල අපි සාකච්ඡා කරපු දේවල් කියලා. මොකද ඒවා මතක් කරන්න එක හොඳයි. දහම් කාරණා අපි කතා කරන්නේ වැදගත්ම දහම් කාරණා. ඉතින් ඒවා අපි නැවත නැවත මතක් කරන එකෙන් අපිට තව ටිකක් මේක ඔළුවට යනවා. මොකද්ද මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන්නේ? මොකද්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කොහොමද අපි ගමන් කරන්නේ? ඊට පස්සේ දුක්ඛ කියන්නේ මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද? මේ සාදුකාරය කියනවා. ඊට පස්සේ අපි නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියනවා. මේ මොනවද මේ වගේ තේරුම අපිට ඒවා නිතර අපි මතක් කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේවා දිගට හොඳට ඔළුවට කාව දෙන්නේ. මොකද දැන් අපි සංසාරේ ගමන් කරගෙන ආවා. අනන්ත සංසාරේ ගොඩාක් මේ දුර ගමනක්. ඉතින් මේ අපි මෙච්චර කල් අපි මේ සංසාරේ ගමන් කරනකොට අපි භාවිතා කරේ අනිත් ක්‍රමය. එතකොට දැන් එකපාරට අපිට වෙනස් වෙන්න බෑ. එක දවසක් මේ අනිච්ච දුක්ඛ අනාත්ම අහපු ගමන් එකපාරට ඔක්කොම කනපිට ගහන්නේ නෑ. ඒ අවස්ථාවේ කනපිට ගහනවා වගේ තේරෙනවා. නමුත් ඒ අවබෝධයකට යනවා. යම්කිසි කෙනෙක්ට ධම්ම අවබෝධයක් ලැබුණොත්, යම්කිසි කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වුණොත් එහෙම ස්වභාවයකට පත් වෙනවා. එයාගෙන් අර මේ නියපිට තියෙන පස්වලට මේ උපදේශ කරා කියනෝනේ ඉතුරු වෙලා තියෙන කෙලස් ටිකයි ඊට පස්සේ මහ පොළොවේ තියෙන පස්වලට ආදේශ කරා කියනෝනේ ගැලවිච්ච ටික. ඉතින් ඒ වගේ එහෙම වෙනවා. නමුත් ඒ කියලා රහත් වෙනව නෙමෙයි. එතකොට රහත් භාවයට පත් වෙන්න සෝතාපන්න ඵලයේ ඉඳලා ගොඩාක් තව ගමන් කරන්න ඕනේ. ඉතින් ඒ ගමන් කරන්න පිටුවහලක් වෙනවා. නමුත් ආපස්සට යන්නේ නැහැ. නමුත් ඒකේ ගමන් කරන ක්‍රමයක් තියෙනවා. ඉතින් එතන ගමන් කරන ක්‍රමය තමයි අද අපි දහම් සාකච්ඡාවෙන් කතා කරන්න යන්නේ. අපි බලමු ඊට කලින් පහුගිය සතිවල අපි මොනවද කතා කරේ කියලා. ඒ වගේ මොනවද අපිට ගන්න තියෙන්නේ කියලා. ඒ වගේ අපි තව ටිකක් ඒවා අපි ඔළුවට දාගමු. එතකොට අපිට ප්‍රැක්ටිකලි දිනපතා අපිට ඒවා භාවිතා කරන්න පුළුවන්. භාවිතා කරන තරමට තමයි මේවා ගැලවෙන්නේ. අපි දහම් අවබෝධයට පත්වෙච්චි ගමම්ම අර ගැලවෙන ප්‍රමාණයක් තියෙනවා. එතනින් ඊට පස්සේ ආය අර සෝඩා බෝතලේ ඇරියා වගේ එක පාට අපිට නිකන් මේ හෙට මහන වෙන්න හිතෙනවා. දහම් අවබෝධයට පත් වුණාට පස්සේ. ඉතින් ඊට පස්සේ ටික ඒක අර සෝඩා බෝතලේ වගේ චුට්ට සෙටල් වෙනවා. ඊට පස්සේ සෙටල් වුණාට පස්සේ ආපහු අපි අර හිටපු තත්ත්වයට වගේ තත්ත්වයකට යනවා. හැබැයි එහෙම ගියාට එතනදී මේ අපි යම්කිසි ප්‍රමාණයකින් ගැලවිලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි අර ආපස්සට යන්නේ නැහැ. නමුත් කලින් හිටපු තත්ත්වය අනුව නම් අපිට ආපස්සට යන්න වුණත් මේ හේතු තිබුණා. ඉතින් අර සතර පාගත වෙන පාප කර්ම වෙන්නේ නැහැ. නමුත් අපිට අර මේ කෙලෙස් නැగిලා යනවා. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. මොකද සෝතාපන්න එක අතින් සිද්ධ වෙන්නේ නැති පාප කර්ම 6යිනේ තියෙන්නේ. මේ නියති මිත්‍යා දෘෂ්ටිකෙක් වෙන්නේ නැහැ. ඊට අමතරව ආනන්තරීය පාප කර්ම 5 සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් වෙන ඕන දෙයක් වෙන්න පුළුවන්. මේක හිතලා මතලා කරනවා නෙමෙයි. නමුත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඒ ට්‍රැක් එකේ යන්න නම්, අපි ඒ ට්‍රැක් එකේ ඉන්න නම් අපි නිතර දහම පරිහරණය කරන්න ඕනේ. දහමට සවන් දෙන්න ඕනේ. දහම භාවිතා කරන්න ඕනේ. මේ දහම් නියාම ධර්ම අපි ප්‍රායෝගිකව යොදන්න ඕනේ. එතකොට තමයි අපේ ගමන ඉදිරියට යන්නේ. නැත්තම් ඒක තැන පල් වෙනවා.
ඉතින් ඒ නිසා අපි බලමු කොහොමද යන්නේ කියලා. අපි පළවෙනි සතියට ගියොත් එහෙම අපි කතා කරේ අනිච්ච දුක්ඛ අනාත්ත. ඒ දහම් සාකච්ඡාව කවුරු හරි කෙනෙක් අහලා නැත්නම් උඩ ලින්ක් එකක් තියෙනවා. ඒ ලින්ක් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඒකට හොඳට එහුම්කන් දෙන්න. මේ අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගන්නයි නැතුව කොච්චර දහම වැඩුවත් වැඩන්නේ නැහැ. ඒ අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගන්න නැතුව කොච්චර දහම් අවබෝධ කරගන්න හැදුවත් වැඩක් නැහැ. මොකද ඒක තමයි ඒ ත්‍රිලක්ෂණේ තමයි සාරය තියෙන්නේ. ඉතින් මේක අවබෝධ කරගන්න විදිහ මොකක්ද කියලා ප්‍රශ්නයක් නැහැ. අපිට අනිච්ච දුක්ඛ අනාත්ත වැටහෙන්න පුළුවන්. අපිට චතුරාර්ය සත්‍ය මේ සාකච්ඡාවකදී එහෙම නැත්නම් සත්‍තිස් බෝධිපාශික ධර්ම ගැන සාකච්ඡාවකදී අපිට මේක වැටහෙන්න පුළුවන්. නමුත් මේකේ අර්ථය අපිට අවබෝධයකට පත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා බලමු අපි මොකද මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියලා කියන්නේ. යද අනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා කියන සංකල්පය. එතකොට යම් කිසි දෙයක් අනිච්ච නම් නිච්ච නැත්තම් මේ කැමැතිසේ නැත්තම් මේ යම් කිසි දෙයක් කියලා ගත්තාම මේ සියලු දේවල් අපිට මේකට ඕන දෙයක් ඇප්ලයි කරන්න පුළුවන්. මේ ලෝකයේ තියෙන සියල් කැමැතිසේ පවත්වන්න බෑ. කැමැතිසේ නැහැ. ඒ වගේම මේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ. අපි මේ අපේ මේ පංච කාමයන් තියෙනවා. ඒ පංච කාමයන්ගෙන් අපි ගන්න දේවල් අපේ කොච්චර පිරෙව්වත් පිරෙන්නේ නැහැ. ඕක තමයි ඒකේ අර්ථය. ඊට පස්සේ එහෙනම් ඒක කැමැත්ත ඉෂ්ට කරන්නේ නැත්තම් ඒක කැමැතිසේ පවත්වන්න බැරි නම් ඒ නිසා දුකක්ම තමයි හටගන්නේ. එහෙනම් ඒක අර්ථවත්ද අනර්ථද කියලා අහනවා. ඒක අනාතයි. ඒක අර්ථවත් නැහැ. ඒක තමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියලා කියන්නේ. අපි දෙවෙනි සතිය බැලුවා මෙහෙම අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගත්ත කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වෙනවා, ධම්ම අවබෝධයට පත් වෙනවා, සම්මා දිට්ඨියට පත් වෙනවා. එතකොට ඒ කෙනා කොහොමද මේ සම්මා දිට්ඨිය ඉඳලා සම්මා සමාධි බවට පත් වෙන්නේ? එහෙම නැත්නම් සම්මා සමාධියට ගමන් කරන්නේ කොහොමද කියන එක. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. කොහොමද මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගමන් කරන්න කියලා අපි බැලුවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දෙආකාරය කියන එක අපි තේරුම් ගත්තා. සෝතාපන්න ඵලයට පත් වෙච්ච නැති කෙනෙක්ටත් ආර්ය අෂ්ටාංග මාර්ගය ගමන් කරන්න පුළුවන්. නමුත් එයා ගමන් කරන්නේ ලෞකික සම්මා දිට්ඨියේ. එතකොට එයා ඒක මේ සුගතගාමී කරනවා, කෙලෙස් සහිතයි, සුගතියට ගෙනියනවා. නමුත් ඒක නෙමෙයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ ලෝකෝත්තර ස්වභාවය කියලා අපි තේරුම් ගත්තා. ඉතින් ඊට පස්සේ අපි දුක්ඛාරය සත්‍ය කියන දෙක අපි තේරුම් ගත්තා. තුන්වෙනි සතියේ උඩ ලින්ක් එකක් ඇති ක්ලික් කරන්න. ඒකට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් ඉතින් අපි මොකද මේ දුක්ඛාරය සත්‍ය කියන එක ටිකක් ගැඹුරින් අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව අපි මේ සතියේදී අවබෝධ කරගත්තා. ඊට පස්සේ අපි හතරවෙනි සතියේ අපි තේරුම් ගත්තා මේ මොකටද අපි මේ වඳින්නේ, මොකද්ද මේ වෙද කෙනෙක් පහළ වෙලා මේ බෙහෙතක් දුන්නා. ඒ බෙහෙත අපි ගන්නේ නැතුව අපි බෙහෙත ගැන කියව හිටියොත් හරි, බෙහෙත පැත්තක තියලා බෙහෙතට වැඳ හිටියොත් හරි, එහෙම නැත්නම් බෙහෙත් තොණ්ඩුව කියව හිටියොත් හරි මේකේ මේ ලෙඩේ හොඳ වේද කියන එක අපි තේරුම් ගත්තා හතරවෙනි සතියේ. දැන් අපි පස්වෙනි සතියට යන් මේවා කොහොමද භාවිතා කරන්නේ, අපි ප්‍රැක්ටිකලි භාවිතා කරන්නේ කොහොමද, දිනපතා අපි මොනවද කරන්න ඕනේ. ඉතින් මේක තමයි ඇත්තටම මේ අපි දැනගන්න ඕනේ. අපි දැන් මේ හරි බණ තේරුණා, මට අනිච්ච දුක්ඛ අනාත්ත තේරුණා, ආර්ය අෂ්ටාංගික මාර්ගයත් මම දැන් දන්නවා. ඉතින් දැන් මම මොකද කරන්නේ කියලා කෙනෙක් අහුවොත් ඒක තමයි දැන් අද සාකච්ඡා කරන්නේ. අපිට කරන්න තියෙන්නේ අපි දැන් උදේ ඉඳන් රෑ වෙනකන් දිනපතා අපිට මේ සංඛාර තියෙන, කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. ඕවා තමයි අපි වැඩ කරන්නේ. ඉතින් මේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර වල තියෙනවා ප්‍රභේද දෙකක්. එකක් තමයි අපිට විපාක වශයෙන් එන සංඛාර. ඊට පස්සේ අපිට එනවා අபிසංඛාර කියලා. එතකොට අපි දැනගන්න ඕන මොනවද මේ විපාක, මොනවද අபிසංඛාර. මේ අபிසංඛාර වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ, විපාක වල නෙමෙයි.
විපාක සම්බන්ධයෙන් අපිට කරන්න දෙයක් නැහැ. දැන් කෙනෙක් අපිට ඇවිල්ලා කනට ගහනවා නම් ඒක අபிසංකාරයක් නෙමේ. ඒක විපාකයක්. මොකද ඒක අපිට සිද්ධ වුණා. අපිට සිද්ධ වෙච්ච දෙයක්. නමුත් එතනින් එහාට අපි ආපහු එයාට කනේ පාරක් ගහනවා නම් එතන තමා අபிසංකාරයේ තියෙන්නේ. ඉතින් අපිට විපාක සම්බන්ධයෙන් අපිට කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. නමුත් අபிසංකාර සම්බන්ධයෙන් කන්ට්‍රෝල් එකක් තියෙනවා. අර කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ කියනවා. අපිට මේ විපාකෝ කම්ම සම්භවෝ වල තමයි අපිට ප්‍රශ්න තියෙන්නේ. අපිට මේ විපාක වශයෙන් එන දේවල් අපි අරගෙන ඒ වගේ නැවත අපි කර්ම සම්භව කරනවා නම් එතන තමයි ප්‍රශ්න තියෙන්නේ. අපිට විපාක සම්බන්ධයෙන් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් අපි ඒක දිහා බලමු අපි කොහොමද මේක කරන්නේ කියලා. දැන් සතර සතිපට්ඨාන සූත්‍රයේ මේ සම්බන්ධයෙන් දේශනා කරලා තියෙනවා. ඒක තමයි ඒකායන මාර්ගය. මේ නිවන් දකින කෙනෙක්ට ඒකායන මාර්ගය තමයි සතර සතිපට්ඨානය කියලා ඒ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. මොකද්ද කරන්න කියලා ඒකේ දේශනා කරලා තියෙනවා. නමුත් ඒකේ ලෞකික අර්ථයක් අරගෙන අද බොහෝ දෙනා මේ ඇවිදිනවා කියලා ඇවිදිනවා, ඉඳගන්නවා කියලා ඉඳගන්නවා, හිටගන්නවා කියලා හිටගන්නවා, අත උස්සනවා කියලා අත උස්සනවා. ඒක නෙමෙයි හරි සතර සතිපට්ඨාන. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා කියලා දෙයක් කරනවා. මේ හුස්ම භාවනාවක්. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ හුලම් භාවනාව. ඒක කොහොමද අපි හුලම් භාවනාවෙන් නිවන් දකින්න පුළුවන්ද? මේ හුස්ම කියන එක මේ ලෝකයේ දෙයක්. මේ හුස්ම කියන ලෝකයේ දෙයක් අරමුණු කරගෙන කෙනෙක්ට නිවන් දකින්න පුළුවන්ද කියන එක අපි තේරුම් ගන්න බලන්න ඕනේ. යම් කිසි කෙනෙක් හිතුවොත් එහෙම මේ ලෝකයේ අරමුණු කරගෙන නිවන් දකින්න බෑ. ලෝකේ කිසිම දෙයක් අරමුණු කරගෙන නිවන් දකින්න බෑ. ඒක ප්‍රධාන දෙයක්. ඉතින් අපිට නිවන් දකින්න නම් නිවනම අරමුණු කරගන්න ඕනේ. කොහොමද නිවන අරමුණු කරන්නේ කියලා අපි බලමු. එතකොට දැන් අපි මේ සූත්‍රයේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ කියන දීගංවා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති රස්සංවා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්සසිසාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්සසිසාමීති සික්ඛති පස්සම් භයං කාය සංකාරං අස්සසිසාමීති සික්ඛති පස්සම් භයං කාය සංකාරං පස්සසිසාමීති සික්ඛති. අපි මේක පොඩ්ඩක් විග්‍රහ කරලා බලමු. මෙතන කියනවා යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ තමයි ඒ කෙනා දිහා හරියට බලන්න පුළුවන්. එතකන් අපි බලනවා බැලුවට අපිට හරියට පේන්නේ නැහැ. ඒකට හේතුව අපිට හේතුවක් නැහැ අපිව පාරිශුද්ධයට පත් කරගන්න ඊට කලින්. ඒ කියන්නේ යම් කෙනෙක් හිතුවොත් නෑ මම හොඳට ඉන්නවා කියලා, ඒ මම හොඳට ඉන්නවා කියන අදිෂ්ඨානයට පරමාර්ථයට පත් වෙන්නේ ඒ කෙනා යම් කිසි දෙයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවක. එක්කෝ සමාජයේ පිළිගැනීම. එහෙම නැත්නම් සමාජයේ හොඳ කෙනෙක් කියලා මෙයා පිළිගයි කියලා හිතලා. එහෙම නැත්නම් මේක වැරදි. මේක වැරදිද? මේ වැරදි කරොත් පව් සිද්ධ වෙයි. එහෙම නැත්නම් මෙහෙම මේවා දේවල් කරොත් එහෙම මම පරලෝ ගිහිල්ලා නරක ආත්මයකට මම යයි. එහෙම මිසක් මේ ලෝකේ අසාරයි, මේකේ හරයක් නැහැ, මේකේ ගන්න දෙයක් නැහැ, මොකට මම මේවා කරන්නද කියන අවබෝධයෙන් නෙමෙයි. හැබැයි යම් කිසි කෙනෙක් ධර්ම අවබෝධයට පත් වුණාන් පස්සේ ඒක නම් මේ ලෝකෙ දිහා බලන්නේ වෙනම ආකාරයකින්. එයා බලන මම මොනවා මේකෙන් ලබා ගන්නද මේ අසාර ලෝකයේ, මේ අනිච්ච දුක්ඛ අනාත්ම ලෝකයේ මම මොනවා ලබා ගන්නද, මම මොකට ප්‍රාණඝාත කරන්නද, මොකට අදත්තා දාන කරන්නද, මොකට කාම මිත්‍යාචාරයේ යෙදෙන්නද කියන අවබෝධයෙන් තමයි ඒ පුද්ගලයා ඒ දිහා බලන්නේ. ඉතින් එතකොට මෙතනදී යම් කිසි කෙනෙක්ට එතනින් එහාට යන්න ක්‍රමය තමයි දැන් මේ
මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්නේ. අපි සෝතාපන්න ඵලයට පත් වෙන්න කලින් අපි ගාව තිබුණ දීර්ඝ වශයෙන් අපි ඇසුරු කරපු දස අකුසල්. එහෙම නැත්නම් අපි පුරුදු කරගත්ත නරක ගති තිබුණා. ඊට පස්සේ අපි ගාව තිබුණ දීර්ඝ වශයෙන් පුරුදු කරගත්ත හොඳ ගතිය. ඉතින් අපි ඒක තමයි මේ දීගංවා අසසන්තෝ කියලා කියන්නේ. මෙතන තියෙනවා වචනයක්. මොකද්ද මේ අස්සසාස පස්සසාස. ඊට පස්සේ තව වචනයක් තියෙනවා අස්සාස පස්සාස කියලා. මෙතන සූත්‍රය කියන්නේ අස්සාස පස්සාස නෙමෙයි. සූත්‍රය කියන්නේ අස්සසාස පස්සසාස කියලා. අස්සාස පස්සාස කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස. නමුත් මේ සූත්‍රය කියන්නේ අස්සසාස පස්සසාස කියලා. ඒ කියන්නේ මේ ඇසුරු කරන දේවා, පහ කරන දේවා. ඉතින් අපි බලන්න ඕනේ අපි මේ ඇතුළට ගන්නවා. අපිට මේ කයට නම් අපි ඇතුළට ගන්නවා ආහාර. ඊට පස්සේ ජලය, ඊට පස්සේ වාතය. ඊට පස්සේ පහ කරනවා ඒ තුනම. ඒ වගේම අපේ මේ මනසට හිතට අපි මේ සංකාර වශයෙන් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර වශයෙන් අපි ගන්න දේවල් තියෙනවා, පිට කරන දේවල් තියෙනවා. ඉතින් අපි ගන්න ඕනේ දේවල් මොනවද? පිට කරන්න ඕනේ දේවල් මොනවද කියලා සිහියෙන් කරන්න කියන එක තමයි මේ සතිපට්ඨාන සූත්‍රයෙන් නැත්නම් මහා සතිපට්ඨාන සූත්‍රයෙන් කියන්නේ. දීගංවා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජහනාති. කියන්නේ අපි මේ සිහියෙන් මේක කරන්න ඕනේ. මොකද්ද මේ දීර්ඝ වශයෙන් ඇසුරු කරන්න ඕනේ මොනවද කියලා බලලා, ඒ දීර්ඝ වශයෙන් ඇසුරු කර යුතු දේ බලලා ඒවා අපි ඇසුරු කරන්න ඕනේ. අපි දීර්ඝ වශයෙන් පහ කරන්න ඕන දේවල් තියෙනවා නම්, අපි දීර්ඝ වශයෙන් ඇසුරු කරපු නමුත් ඒවා පහ කරන්න ඕන දේවල් නම් ඒවා අපි පහ කරන්න ඕනේ. ඒවා අපි පිට කරන්න ඕනේ. ඒවා අපි ගාව තියාගන්න හොඳ නැහැ. ඒ ගති අපි නැති කරගන්න ඕනේ. මේක අපි උදාහරණයකින් ගත්තොත් අපි හිතමුකෝ අපි කැලේකට ගිහිල්ලා යම් කිසි කෙනෙක් පැල තවාන දාන්න අදහසක් ඇතුව කැලයක් මැදට යනවා. ඉතින් මේ කැලේ මැදට ගිහිල්ලා එයා පොඩි වර්ගඩි ප්‍රමාණයක් අරගෙන තීරණය කරනවා මෙතන තමයි මම මේ මගේ පැල තවාන දාන්නේ කියලා. ඉතින් එතන මහා ගල් තියෙන්න පුළුවන්. ඊට පස්සේ මහා වෘක්ෂ තියෙන්න පුළුවන්. ගස්, වැල්. එතකොට මෙයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ තනකොළ සුද්ධ කරන එක නෙමෙයි. මෙයා කරන්න ඕනේ ඉස්සෙල්ලාම මහා ලොකු ගල් තියෙන ටික අයින් කරන්න ඕනේ. ඊට පස්සේ ලොකු ගස් තියෙනවා නම්, ලොකු මුල් තියෙනවා නම්, ලොකු වැල් තියෙනවා නම් ඒව අයින් කරන්න ඕනේ. ඊට පස්සේ ඉතුරු වෙනවා පොඩි ඒවා. ඊට පස්සේ තමයි පොඩි ඒවට ගිහිල්ලා ඊට පස්සේ පොඩ අර චූටි මුල් තියෙනවා, චූටි වල් පැල තියෙනවා, ඒව ගලවලා ඊට පස්සේ තමයි සුද්ධ කරලා ඊට පස්සේ තමයි වගාව පටන් ගන්නෙ. ඉතින් ඒක තමයි මේකෙන් අදහස් කරන්නේ. අපි මේ දස අකුසලේ යම් කිසි කෙනෙක් හිටියා නම් නිතර ප්‍රාණඝාත කර ඒ ප්‍රාණඝාතය දිගටම කරගෙන හිටියා නම් සමහර කට්ටිය ඉන්නවා මදුරුව මරනවා. ඒගොල්ලෝ මදුරුව මරුවා කියලා දන්නෙත් නැහැ. ඒ කියන්නේ එච්චරකට ඒක සෙකන්ඩ් නේචර් වෙලා. ඒ කියන්නේ මදුරුව ඇවිල්ලා වහනවා, තමන්ගේ අත ගිහිල්ලා මදුරුවව මරලා ඇවිල්ලා ඊට පස්සේ ඔයා මදුරුවෙක් මරුවා නේද කියලා අහුවාම නෑ කියලා කියනවා. ඒ නෑ කියලා කියන ඇත්තටම මේ බොරුවක් කියලා දැනගන්න නෙමෙයි කියන්නේ. ඒ ඇත්තටම එයාටත් ගාණක් නෑ මේ මදුරුවව මරලා කියලා. ඉතින් එහෙම තත්යකට පත් වෙච්ච කට්ටිය ඉන්න පුළුවන්. ඒ විදිහේවා තමයි මේ සිහිය කියන්නේ. දැන් අපි ආර්ය අෂ්ටාංග මාර්ගය කතා කරනකොට අපි කතා කරා අංග 3ක් ගැන. මොනවද? සම්මා දිට්ඨියයි, සම්මා සතියයි, සම්මා වායාමයයි අපි හැම වෙලේම පරිවාර කරගෙන ජීවත් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි මේ ජීවිතයේදී හැම වෙලේම මේ සම්මා දිට්ඨිය නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක අපි දැනගන්න ඕනේ. ඒ දැනගෙන ඒක සිහියෙන් ඉන්න ඕන. ඊට පස්සේ මේ වායාමයෙන් අපි කතා කරේ මොකද්ද? අපි මේ මොනවාද මේ නූපන් කුසල් වැඩි දියුණු කරගන්න නැත්නම් උපදවා ගන්නවත්, ඊට පස්සේ උපන් කුසල් වැඩි දියුණු කරගන්නයි, නූපන් අකුසල්
වැඩ පවත්වා ගන්නයි එන්න දෙන්න නැතුව තියා ගන්නයි උපන්න කුසල් නැති කර ගන්නයි තමයි අපි වෑයාමය කරන්න ඕන. ඉතින් ඒ වෑයාමය තම අපි කරන්න ඕනේ. ඒ වෑයම ඒක තමා සම්මා වායාම කියලා කියන. ඉතින් අපි හැම වෙලේම සිහියෙන් ඉන්න ඕනේ. මදුරුවෙක් ඇවිල්ලා මදුරුව අපේ වහන කොට අපි සිහියෙන් හිටියොත් තමයි මේ මදුරුව මරණ එකෙන් අපි එකෙන් වැළකෙන්නේ. ඒ වගේ මෙතන අපි කතා කරන්නේ දැන් මේ විදිනවා කියලා ඉඳගන්නවා කියලා ඉඳගන්නවා නෙමෙයි කියලා. ඒ කියන්නේ අපි යම්කිසි තැනකට ඇවිදින්න යනවා නම් අපි මේ මොකටද ඇවිදින්න යන්නේ? අපි මේ ද්වේෂ සහගත දෙයකටද මේ යන්නේ? මේ අපි මේ රාග සහගත දෙයකටද යන්නේ? නැත්නම් අපි මේ මධ්‍යම දහමකටද යන්නේ? තියෙනවනේ හීන දහම්, මධ්‍යම දහම්, ප්‍රණීත දහම් කියලා. අපි යන දේ ප්‍රණීත දහමක් නම්, ඒ කියන්නේ දස පුණ්‍ය ක්‍රියාවන් සම්බන්ධයෙන් නම්, නිවන සඳහා නම් ඒක හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඇසුරු කරන්න ඕනේ. අපි මේ යන ගමන මධ්‍යම දහමක් නම්, ඒ කියන්නේ දිනපතා අපි දත්ම දින මූණ හොදනවා, රස්සාවට යනවා, කනවා, බොනවා, නිදිනවා. ඒ වගේ මධ්‍යම දහමක් නම් ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද ඒවා කරන්න ඕනේ. අපිට මේ කයක් තියෙනවා. අපිට මේ දේවල් විපාක වශයෙන් ලැබිච්ච දේවල් තියෙනවා. ඒවා කරන්න ඕනේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ බලන්න මේ කරන්න යන දේ හීන දහමක්ද? මේ දස අකුසලයට සම්බන්ධද? මොනවද මේ දස අකුසල? කයෙන් සිදුවන අකුසල් තියෙනවා. ප්‍රාණාතිපාත, ඊට පස්සේ අදත්තාදාන, කාමේසු මිච්ඡාචාර, ඊට පස්සේ වචනෙන් සිදුවන අකුසල් තියෙනවා. මොනවද? මුසාවාද, පිසුනා වාචා, සම්පප්පලාප, පරුසා වාචා. ඊට පස්සේ සිතෙන් සිද්ධ වෙන අකුසල තියෙනවා. අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දිට්ඨිය. ඉතින් අපි බලන්න ඕනේ මේ සම්බන්ධයෙන් අපි ගමන් කරන්න ඕන. මේ සම්බන්ධයෙන් නම් අපි හිටගන්නේ. මේ සම්බන්ධයෙන් නම් අපි අත උස්සන්නේ. ඒකෙන් අපි වැළකෙන්න ඕනේ. ඒක තමයි මේ සිහියෙන් කරන්න ඕනේ. ඒකට තමයි වෑයම් කරන්න ඕනේ. ඒක තමයි අපි මේ දිනපතා කරන්න ඕනේ. ඒක අපි දිනපතා පුරුදු කරගත්තාම අපිට මේ අපේ තියෙන මේ ගමන් කරන්න, මේ ගමන යන්න ලේසි වෙනවා. ඉතින් ඕක තමයි දැනගන්න ඕනේ. අපි දැනගන්න ඕනේ කොහොමද මේ අපිට සමහර වෙලාවට තරහ යනවා. අපිට මේ තරහ යනවා. අපිට සමහර වෙලාවට තරහ ගිහිල්ලා යම් කිසි කෙනෙක් ඉන්න පුළුවන්. එයා තරහ ගියපුවම බලන්නේ මොකද්ද කියලා අතේ තියෙනකින් ගහනවා. සමහර ඉන්නවා ගුණහරප කියන්නේ දන්නේ නැහැ. එච්චරකට ඒක පුරුදු වෙලා, ඒක එච්චරකට ඒක පළපදියම් වෙලා, එච්චරකට ඒක අර දීර්ඝ වශයෙන් ඇසුරු කරනවා. ඉතින් ඒවා අපි බලන්න ඕනේ. මොකද මේ කලින් අපි පුරුදු කරගෙන මේවා පුරුදුනේ. අපි පුරුදු කරගෙන තිබිච්ච දේවල් අපි පුරුදු කරන්න ඕනේ. ඒවා අයින් කරගන්නත්. ඉතින් ඒවා එකපාරට අයින් වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට ධම්ම අවබෝධ වුණා කියලා එකපාරට අයින් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒවා අපි ආපහු අනිත් පැත්තට පුරුදු කරන්න ඕනේ. ඒක ක්ලීන් කරගන්න. ඉතින් එහෙම කරන්න තමයි මේ සිහියෙන් ඉන්නේ. ඒකට තමයි වෑයම් කරන්නේ. ඉතින් යම් කිසි කෙනෙක්ට හිතමු තරහ ගියා කියලා. ඒතොර ඒක නා හිතන්න ඕනේ දැන් මං අද නම් මට තරහ ගියා, මං ගැහුවා. හැබැයි ගැහුවට පස්සේ මතක් වුණා මේක වැරදි කියලා. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. දැන් ඊට පස්සේ ඊළඟ දවසේ අපි බලන්න ඕනේ පුළුවන් නම් ගහන්න කලින් මතක් කරගන්න. අත උස්සලා ගහන්න කලින් සමහරට අත උස්සනකොට ඊළඟ දවසේ මතක් වෙනවා. ඊට පස්සේ ගහන්නේ. හැබැයි බණින හොන්තට බැනලා යනවා. ඊට පස්සේ මතක් හිතනවා බැන්නපු එකත් වැඩක් නැහැ කියලා. ඊට පස්සේ දවසේ අපි බණින එක මතක් වෙනකොට අපි සමහරලාට වචනයක් දෙකක් කියලා ඉවරයි. නමුත් නවතිනවා. අර ගොඩක් බණින්න. ඊට පස්සේ දවසේ අපි මතක් වෙන අපිට වචන කට අරින්න හදනකොට. හරි. හැබැයි තරහ පුදුම තරහක් ඉන්නේ හිතෙන් හරි තරහයි. ඊට පස්සේ ඊළඟ දවසේ අපි ඒක වැඩි දියුණු කරගන්නවා. ඊට පස්සේ තව ටික දවසක් යනකොට අපිට හිතෙනවා අපිට මේ තරහ එනකොට අපිට තේරෙනවා. අපි මේ ගිනි ගන්නවා අයංග රත්තු වෙලා ඊට පස්සේ වෙවුලනවා. ඉතින් අපි කල්පනා කරගන්න මොකටද මම මේකට තරහ ගන්නෙ?
දැන් මේ අපි ස්ටෙප් එක යන්නේ මේ ගමන. එතකොට අපි තීරුම් ගන්න ඕනේ අපිට මේ විපාකයක් නෙමෙයි එන්නේ. අපි මේ පුද්ගලයාට අපිට පුද්ගලයෙක් නිසා නම් තරහ යන්නේ. අපි මේ පුද්ගලයාට යම් කිසි දෙයක් කරලා තියෙනවා. පෙර ආත්මික. ඒ නිසා තමයි මේ පුද්ගලයා අපි ගාවට ඇවිල්ලා ඉන්නේ. අපි මේ ඔක්කොම සසර ගනුදෙනුනේ, ණය ගනුදෙනුනේ. ඉතින් එක්කෝ ණයක් ගන්න, එහෙම නැත්නම් ණයක් දෙන්න. ඉතින් යම් කිසි කෙනෙක් අපිට අසාධාරණයක් කරනවා නම්, අවඩක් කරනවා නම්, ඒ අවඩ අපි ඊට වඩා එයාට කරලා ඇති. ඒ නිසා තමයි අපිට මේ දැන් කරන්නේ. ඉතින් අපි ඒකට තව අபிසංකාර කරලා ඒක වැඩි දියුණු කරගෙන දිගට ගෙනියන එක නෙමෙයි කරන්න ඕනේ. හරි දැන් කරන්න දෙයක් නැහැ. අපි කරපු එක කරා දැන් ඉතින් ගෙවනවා කියලා හිතාගෙන ඒ පුද්ගලයා ගැන අනුකම්පා කරලා මම ඒ පුද්ගලයාට මහා සාධාරණයක් කලින් කරේ. ඉතින් කමන්නේ මේ මනුස්සයා මට මෙහෙම කරන එක කියලා හිතාගෙන ඔළුව නමාගෙන පැත්තකට වෙලා ඉන්නවා. එතකොට අපිට සිද්ධ වෙන හොඳ දේ තමයි අපේ හිත දූෂ්‍ය මනසක් බවට පත් වෙන්නේ නැහැ. අපි වෙවුලන්න පටන් ගන්නෙ නැහැ. අපි රතු වෙන්නේ නැහැ. අපේ පදුට්ට මනසක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක බොහොම වටිනවා. එතකොට අපි ඊට පස්සේ පොඩ්ඩ අපි සතුටටපත් වෙනවා. අනේ මට තරහ ගියේ නෑ නේද? මේ මිනිස්සයා මට මේ මෙච්චර බැනලත් මට අද තරහ ගියේ නෑනේ. කොච්චර හොඳයිද? කොච්චර ෂෝක්ද? මං ගොඩක් ඉදිරියට ඇවිල්ලා. ඉතින් එතකොට දැන් අපි වෙනස් වුණාම මේ මිනිස්සයා අපිට බැන්නොත් ඇත්තටම මේ මිනිස්සයාට පව්. අපි තරහ ගිහිල්ලා ඉන්නවනම් අපිත් ඒකට මේ ප්‍රතික්‍රියාව දක්වනවා නම් එතකොට මේ මිනිස්සයාට ඒකෙන් සිද්ධ වෙන පවත් අඩුයි. මොකද අපිත් ඒකට හවුල්කාරයෝනේ. නමුත් ඒ මිනිස්සයා විතරක් බනිනවා නම් අපි ඒ බැනුම ගන්නෙ නැත්තම් ඒකට අපි ප්‍රතිචාර දක්වන්නේ නැත්තම් ඒක ඒ මිනිස්සයාට මාපහු යනවා. ඒ වගේ මේ මිනිස්සයාට ඒකෙන් සිද්ධ වෙන පවත් වැඩි. මොකද අපි අර ගුණවතේකට බයිනකොට ඒකේ තියෙන පව වැඩි මේ ගුණවත් නැති පුද්ගලයෙක්ට බයිනවට වඩා. ඒක ඒ නිසා අපි චුට්ට එක වෙනස් කර ගන්න ඕනේ. අනිත් එක අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. අපි මේ හරියටම අනිච්ච දුක අනාත්ම තේරුම් ගත්තා නම් අපි දන්නවා මේ කැමැතිසේ නැහැ කියලා. එතකොට අපි දන්නවා මේ කිසිම කෙනෙක්ව අපිට කැමැත්තට පවත්වන්න බෑ කියලා. ඉතින් අපිට තරහ යනවනම් යම් කිසි කෙනෙක් නිසා ඉගෙන අපි මේ කැමැත්තක් හදාගෙන ඉන්නේ. මේ පුද්ගලයා මෙහෙම ඉන්න බෑ. මේ පුද්ගලයා මෙහෙම කතා කරන්න බෑ. මේ පුද්ගලයා මෙහෙම දේවල් කරන්න බෑ. ඒ කැමැත්ත හදාගෙන ඒ කැමැත්ත අපි කැමැතිසේ පවත්වන්න හදනවා. ඉතින් ඒ කැමැතිසේ පවත්වන්න හදපුවම දුකක්ම තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අපි හිතනවා අපි හිතමු අපේ ගෙදර කියලා. අපේ ගෙදර අපි ගෙදර එනකොට අපි බලාපොරොත්තු වෙනවා අපේ ගෙදර මේ විදිහට තියෙන්න ඕනේ. නමුත් ඒ ගෙදර ඒ විදිහට නැහැ. අපි හිතමු අපි හිතනවා මගේ භාර්යාව මේ විදිහට සුද්ධ කරලා තියන්න ඕනේ. කුස්සිය මෙහෙම තියෙන්න ඕනේ, කාමරේ මේ විදිහට තියෙන්න ඕනේ, සාලේ මේ විදිහට තියෙන්න ඕනේ කියලා අපි බලාපොරොත්තුවක් තියාගෙන එනවා. නමුත් ගෙදර එනකොට හැමතැනම හැඩි කරලා දූවිලි හැමතැනම දාලා. ඉතින් අපිට තරහ යනවා. ඇයි? අපි හිතුවා මෙහෙම තියෙන්න ඕනේ කියලා. නමුත් ඒක ඒ විදිහට නෑ. අපි කැමතිසේ පවත්වන්න හැදුවා මේ ගෙදර කාමරේ. එහෙම නැත්නම් සාලේ, එහෙම නැත්නම් කුස්සිය, එහෙම නැත්නම් අපේ බිරිඳ, එහෙම නැත්නම් අපේ ළමයි. ඉතින් ඒගොල්ලන් කැමතිසේ පවත්වන්න බෑ තමයි. කැමතිසේ පවතින්නේ නැහැ. ඉතින් අපි මොකද කරන්නේ? අපි සැර කරලා, එහෙම නැත්නම් ගහලා අපි කැමතිසේ පවත්වන්න හදනවා. හරි. හෙට එනකොට මේක මෙහෙම කරලා තියන්න ඕනේ, මෙහෙම තියන්න ඕනේ, නැත්තම් බලාගමු කියලා. ඉතින් සමහරට හෙට එනකොට තියේ. නමුත් ඊට පස්සේ අනිත් දාය වෙනස් වෙනවා. එතකොට ආයෙ අපිට තරහ යනවා. ඉතින් අපිට මේක ඉවර වෙන දෙයක් නෙමෙයි. අපි මේක උත්සාහ කරන මොනවද උත්සාහ කරන්නේ? කැමතිසේ පවත්වන්න හදනවා. මේක කැමතිසේ පවතින්නේ නැති දෙයක්. හැබැයි අපි දැනගත්තොත් එහෙම මේක කැමතිසේ පවත්වන්න බැරි දෙයක්. අපි මේ උත්සාහ කරන එකේ කිසිම ප්‍රයත්නයේ ඵලයක් නැහැ කියලා. ඒකෙන් අපි සැලෙන්නේ නැහැ.
මං ඒ කියන මේකින් අදහස් කරන මේ ළමයි හදන්න එපා කියන එකවත් මේ ගෙදර ලස්සන තියාගන්න එපා කියනකවත් නෙමේ. ගෙදර ඒ හැමදේම කරන්න ක්‍රම තියෙනවා. තරහ ගිල්ල නෙමේ. මේක හවුල්ලලා කරලා අපිට කරන්න පුළුවන් එකක්. එහෙම නැත්තම් මේක මෙහෙම තිබ්බහම හොඳයිනේ කියලා කියලා දීලා. එහෙම බලනවා. එහෙම කරන්න බැරි නම් කරන්න බෑ. ඒක තමයි ඒකේ ස්වභාවය. දැන් කෙනෙක්ට මේ රෑ වෙනකොට කරවල වෙනවා කියලා තරහ ගියාට කරන්න දෙයක් නැහැ නේ. මං කැමති නැහැ මේ කරවල වෙනකොට කිව්වට හරියන්නේ නැහැ. රෑ වෙනකොට කරවල වෙනවා. ඒකේ ස්වභාවය. ඉතින් ඒක අපි තේරුම් ගන්න ජීවත් වෙන්න ඕනේ. සමහර වෙලාවට වහිනවා. මං කැමති නැහැ වහිනවට කිව්වට හරියන්නේ නැහැ. ඉතින් ඒක අපිට කීකේ වහින්නේ නැහැ. සමහර වෙලාවට වහිනවා. ඒතර වහිනවා ඒක ස්වභාවය මේ කාලගුණේ දේශගුණේ ස්වභාවය ඕක තමයි. සමහර කාලවලට සීතලයි සමහර කාලවලට රස්නේ. ඉතින් ඒක ස්වභාවය කියන එක අපි දැනගන්න ඕනේ. ඒ ස්වභාවය අපි දැනගෙන ජීවත් වෙනකොට ප්‍රශ්නේ නැහැ. ඒක තමයි රහතන් වහන්සේගේ ස්වභාවය. උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ දේවල් බේරන්න යන්නේ නැහැ. මේ මුවෙක්ව පිටම මේ කොටියෙක් හරි සිංහෙක් හරි තව සතෙක්ව අල්ලගෙන කනවා. ඉතින් අපි නම් සමහරට ඇඬේ අනේ පවුනේ කියලා. නමුත් ඉතින් රහතන් වහන්සේ නමක් හිටියා කියලා උන්වහන්සේ ඒක බේරන්න යන්නේ නැහැ, පව් කියලා හිතන්නේ නැහැ. ඉතින් ඒක හැටි කියලා දන්නවා. ඉතින් මේක තමයි මේ සසර ගනුදෙනු වල ස්වභාවය කියලා දන්නවා. ඒක අවස්ථාවක මුවා කොටිය වෙනවා, අනිත් අවස්ථාවක කොටිය මුවා වෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ සංසාර ගමන. ඉතින් මේ සංසාර ගමන කෙලවර කරන එක තමයි මේකට තියෙන එකම විසඳුම. ඉතින් කෙලවර කරන ක්‍රමය තමයි අපි සිහියෙන් දැනගෙන ජීවත් වෙනවා. අපි සිහියෙන් වැඩ කටයුතු කරනවා. අපි මේ දීර්ඝ වශයෙන් අසුරු කරපු දසකුසලයක් තියෙනවා නම් ඒවා දසකුසලේ පහ කරනවා. අපි සිහියෙන් අපි මොකටද මේ නැගිටින්නේ, මොකටද මේ අපි මේ කොහෙද මේ යන්නේ, අපි මේ මොකටද මේ මෙහෙ යන්න හදන්නේ. එහෙම නැත්තම් මොකද්ද මේ මං දැන් කට අරින්නවා, මේ කට අරින්නේ මම මොනවා කියන්නද? හොඳ දෙයක් කියන්නද නරක දෙයක් කියන්නද? අපි කට අරින්නේ හොඳ දෙයක් කියන්නම් ඒ දේ කියනවා. අපි මේ කට අරින්නේ නරක දෙයක් කියන්නම් ඒක වළක්වා ගන්නවා. අපි මේ අත උස්සන්නේ හොඳ දෙයක් කරන්න නම්, දානයක් දෙන්න නම් ඒ හොඳයි. ඒක අපි කරනවා. ඒ විදිහ දේවල් අපි අසුරු කරනවා. අපි මේ අත උස්සන්නේ යම් කෙනෙක්ට ගහන්න නම්, ප්‍රාණඝාතයට නම්, එහෙම නැත්නම් අදත්තාදානයට නම්, එහෙම නැත්නම් කාම මිත්‍යාචාරයට නම් ඒක නවත්තනවා. ඒ දේ පහ කරනවා. ඒ දේ අඩු කරනවා. ඒක තමයි කරන්න ඕනේ. ඉතින් ඕක තමයි කරන්න ඕනේ. ඕක තමයි වෙන්න ඕනේ. ඒක සිහියෙන් කරන්න ඕනේ. ඒක දැනගෙන සිහියෙන් හැම වෙලේම සතියෙන් කරන්න ඕනේ. හැබැයි අපි මේක පුරුදු කරගත්තට පස්සේ ටික දවසක් යනකොට අපිට මේක හරි පැහැදිලි. ඊට පස්සේ මේ අපේ මේ සිත අර සුදු රෙද්දක් වගේ පේන්න ගන්නවා අපිට. අපිට මුලදී පේන්නේ අපේ මේ කොච්චර කුණු තිබ්බද කියලා. නමුත් අපි හිතන ගොඩාක් කුණු තියෙන රෙද්දක් කියලා. අපි ඉස්සෙල්ලා හොදනකොට අපිට ලොකු පැල්ලම් ටික අපි ඉස්සෙල්ලාම හොදනවා. ඊට පස්සේ තමයි අපිට පොඩි පැල්ලම් පේන්නේ හොඳට. ඉතින් ඒ වගේ මේ අපේ තියෙන ජරා ගති අපිට හොඳට පේන්න ගන්නවා. අපි සුද්ධ කරගෙන යනකොට චූටි දේවල් අපිට පේනවා. අනේ මට මේ විදිහේ සිතුවිලි පහළ වෙනවානේ කියලා හිතෙනවා. හැබැයි ඉස්සර සිතුවිලි තියා අපි මේ අපේ ශරීරයෙන් කයෙන් සිද්ධ කරන දේවලුත් අපිට ගානක් නෑ. අපිට දැනෙන්නේවත් නෑ. නමුත් දැන් අපිට සිතට පහළ වෙන දේවල් හිටන් අපිට හරි මේ ලැජ්ජයි. අපිට නිකන් හිතා ගන්න බෑ මෙහෙම දේවල් මගේ හිතට එනවනේ කියලා. ඉතින් ඒ නිසා අපි මේක හැම වෙලේම සතියෙන් සිහියෙන් දැනගෙන කටයුතු කරොත් අපිට මේ ගමන යන්න ලේසි වෙනවා. මේ මාර්ගය වඩන්න ලේසි වෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා ඔබ සියලු දෙනාට මේක මේ වඩන්න සිහියෙන් ඉඳගෙන වඩන්න අවකාශ ලැබෙන්න කියලා. අපි තවත් සතියක ලබන සතියේත් අපි හම්බෙමු. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් එමු කරන්න. එතකොට මට පුළුවන් ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡාව පවත්වන්න. එහෙම නැත්නම් මම තීරණය කළා
මොකක් හරි මාතෘකාවක් පදනම් කරගෙන මේ සාකච්ඡාව පවත්වන්න. තෙරුවන් සරණයි සියලු දෙනාට.